අපේ දෙවෙනි වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපේ ෆස්ට් වීඩියෝ එකේ තිබුණේ මූලික ට්‍රේඩින් account එකක් හදාගන්න විදිය සහ MT4 එක ගැන. අද අපි කතා කරන්නේ ඊට පස්සේ මොකද කරන්න ඕන කියලා. මේ වීඩියෝ හැම එකම ස්කිප් කරන්න නැතුව බලන්න. මම හිතනවා ඔයාලා හැමෝම ෆස්ට් වීඩියෝ එකට සම්බන්ධ හැමදේම අධ්‍යයනය කරලා ඉන්නේ කියලා. දැන් අපි ට්‍රේඩින් account එකක් හදාගත්තට පස්සේ කරන්න ඕන ස්ට්‍රැටජි එකක් හෝ කිහිපයක් හදාගන්න එක. ස්ට්‍රැටජි එකක් කියන එක තමයි ට්‍රේඩින් වල වැදගත්ම දේ. මොකද ස්ට්‍රැටජි එකක් නැතුව අපිට ඩිසිප්ලින් තියාගෙන ට්‍රේඩ් කරන්න බෑ. ගොඩක් අය මේ ස්ට්‍රැටජි එකක් කියන එක හරියට තේරුම් අරගෙන නැහැ. ගොඩක් අය හැමතැනම ස්ට්‍රැටජි හොය යනවා. සමහරු ප්‍රොෆිට් කරන ස්ට්‍රැටජි තියනවා කියලා ඒවා සල්ලි වලට විකුණනවා. ඇත්තට මේක පට්ට බොරු වැඩක්. ගොඩක් අය එක ස්ට්‍රැටජි එකකින් ට්‍රේඩ් කරලා ට්‍රේඩ් එකක් දෙකක් ලොස් වෙනකොට තව ස්ට්‍රැටජි එකකට මාරු වෙනවා. ඔය විදිහට තමයි ගොඩක් අය කවදාවත් සාර්ථක වෙන්නේ නැතුව අවුරුදු දෙකක් තුනක් ට්‍රේඩ් කර කර ලොස්ට් වෙවි ඉන්නේ. මට පැහැදිලිවම කියන්න පුළුවන් සමහරු එහෙම සාර්ථක නෑ කියලා අතහැරපු හැම ස්ට්‍රැටජි එකක්ම සාර්ථක ඒවා කියලා. ප්‍රශ්නේ තිබුණේ ඔයාලට හරි ට්‍රේඩ් ප්ලෑන් එකක් තිබුණ නැති එකයි, හරි මයින්ඩ්සෙට් එකක් තිබුණ නැති එකයි. ඔයාලා දැන් කරන්න ඕන ඔයාලා ට්‍රේඩ් කරන්න හිතන කරන්සි පෙයාස් වලට හරියයි කියලා හිතන ස්ට්‍රැටජි එකක් හදාගන්න. ඒකට ඔයාලා ට්‍රේඩ් කරන්න හිතන් ඉන්න කරන්සි පෙයා එකේ ඔයාලට අවශ්‍ය ටයිම් ෆ්‍රේම් එකේ chart එකට යන්න. ඔයාලා 4 hour වලට වඩා අඩු ටයිම් ෆ්‍රේම් එකක් බලනවා නම් සතියක් වගේ ආපස්සට chart එකේ data බලන්න ඕන. දැන් මෙතන මම ඔයාලට පෙන්වන්න ඕන හින්දා මේක කරන්නේ. වීඩියෝ එකේ අන්තිමට මම ඔයාලට වෙන ස්ට්‍රැටජි ටිකක් දෙන්නම් ටෙස්ට් කරන්න. දැන් අපි මේ GBP JPY 15 minutes chart එක බලමු. මේක දැන් තියෙන්නේ price chart එකයි RSI indicator එකයි විතරයි. ඊට පස්සේ අපි මෙහෙම chart එක පස්සට අරන් ගිහින් බලනවා මාකට් එක ටිකක් ලොකුවට buy හරි sell හරි වෙලා තියෙන්නේ මොන වගේ වෙලාවල් වලද කියලා. අපි ගමු මෙතන sell වෙලා තියෙනවා. ඒ වගේම පොඩි විශේෂ අවස්ථාවකුත් තියෙනවා. ඒ තමයි මෙතන RSI එක ඕවර්බෝට් වෙලා තියෙනවා. ඕවර්බෝට් ලෙවල් එකේ ටච් වෙලා තියෙනවා. ඒ වගේම මෙතන ඩබල් ටොප් එකකුත් හැදිලා තියෙනවා. RSI ඉන්ඩිකේටර් එකෙන් පෙන්වන්නේ ඇත්තටම මාකට් එකේ buy හරි sell හරි strength එක. ඒ කියන්නේ ඒ වෙලාවේ වැඩිපුර තියෙන්නේ buying power එකද selling power එකද කියන එක. ඇත්තට මේ buy and sell power එක ගොඩක්ම බලපාන ස්ටොක් මාකට් එකට. ඒත් එක අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දැන් RSI එක use කරන්නේ අපේ ස්ට්‍රැටජි එකට අවශ්‍ය ඉන්ඩිකේටර් එකක් විදිහට විතරක් හින්දා. එතකොට ඕවර්සෝල්ඩ් ලෙවල් එක කියන්නේ උපරිම අගයකට sell වෙලා ඉවරයි කියන එක. ඕවර්බෝට් ලෙවල් එක කියන්නේ උපරිම අගයකට buy වෙලා ඉවරයි කියන එක. හරි. එතකොට අපි බලනවා මෙතන sell වෙන්න කලින් මොකද වෙලා තියෙන්නේ කියලා. මෙතන RSI එක ඕවර්බෝට් වෙලා තියෙනවා. ඒ වගේම ඩබල් ටොප් එකක් හැදිලා තියෙනවා. ඊට පස්සේ අපි සතියක් විතර data බලනවා. ඒ වගේ අවස්ථාවන් තියෙනවද කියලා කලිනුත් වෙලා තියෙනවා. අපි ආපස්සට ගිහින් බලමු මේ වගේ අවස්ථාවන් තියෙනවද කියලා. එහෙම ආපස්සට ගිහිල්ලා බලනකොට අපිට පේනවා මෙතන RSI එක ඕවර්සෝල්ඩ් වෙලා තියෙනවා. ඒ වගේම මෙතන ඩබල් බොටම් එකක් හැදිලා තියෙනවා. ඒ වගේම මේක buy වෙලා තියෙනවා. අපි ආපස්සට ගිහලා බලමු තව ඒ වගේවා තියෙනවද කියලා. මෙතන ඕවර්සෝල්ඩ් වෙලා තියෙන. මෙතන පොඩි ඩබල් බොටම් එකක් හැදිලා තියෙනවා. ඒත් ඒක ඒ ට්‍රේඩ් එක ලොස්ට් වෙන පැත්තට වගේ ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපි දැන් ට්‍රේඩ් දෙකක් බැලුවා, තුනක් බැලුවා. තුනෙන් දෙකක් ප්‍රොෆිට්, එකක් ලොස්ට් වෙලා තියෙන්නේ. මෙතනත් RSI එක ඕවර්සෝල්ඩ් වෙලා තියෙනවා. ඒ වගේම මෙතන පොඩි ඩබල් බොටම් එකක් හැදිලා තියෙනවා. ඒ වගේම buy වෙලා තියෙනවා. ඒ වගේම මෙතනත් RSI එක ඕවර්බෝට් වෙලා තියෙනවා. ඒ වගේම ඩබල් ටොප් එකක් හැදිලා sell වෙලා තියෙනවා. එතකොට දැන් අපි ට්‍රේඩ් පහක් බැලුවා. පහෙන් හතරක් ප්‍රොෆිට් කරලා තිබ්බේ. මේ වගේ තැන්වල RSI එක ඕවර්සෝල්ඩ් වෙලා තිබ්බට මෙතන ඩබල් ටොප් හැදිලා නැහැ. තව එකක් බලමු ඒ වගේ එකක් තියෙනවද කියලා.
මෙතන එකක් තියෙනවා. මෙතන RSI එක ඕවර් බෝඩ් වෙලා තියෙනවා. ඒ වගේම මෙතන ඩබල් টොප් එකක් හැදිලා තියෙනවා. ඒ වගේම සෙල් වෙලා තියෙනවා. අපිට දැන් පේනවා වැඩිපුර ප්‍රතිශතයක් ඒ විදිහට ට්‍රේඩ් හරි ගිහින් තියෙනවා කියලා. අපිට එහෙම පේනුණාට පස්සේ අපි ඒක ස්ට්‍රැටජි එකක් විදිහට හදා ගන්න ඕන. එතකොට ස්ට්‍රැටජි එකකට රූල්ස් තියෙන්න ඕන. අපි දැන් මේ ස්ට්‍රැටජි එකේ රූල්ස් දෙකක් කතා කරා. එකක් තමයි RSI එක ඕවර්සෝල්ඩ් හරි ඕවර්බෝඩ් හරි වෙන එක. අනිත් එක තමයි ඩබල් බොටම් හරි ඩබල් টොප් එකක් හරි හැදිලා තියෙන්න ඕන. ඒතර ඩබල් බොටම් එකක් හරි ඩබල් টොප් එකක් හරි කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති එක්කෙනෙක්ට මේක බලා ගන්න පුළුවන්. මේ තියෙන ඩබල් බොටම් එකක්. ඩබල් බොටම් එකක් සාමාන්‍යයෙන් හැදෙන්නේ මාකට් එක සෙල් වෙලා ඇවිල්ලා එක පොයින්ට් එකකදී රීට්‍රේස් වෙනවා. ඊට පස්සේ ආයෙ නැවත අර හැරිච්ච පොයින්ට් එකටම ඇවිල්ලා ආයෙ ලොකුවට බයි වෙනවා. එතකොට මෙතන මේ විදිහට ඩබල් බොටම් එකක් හැදෙනවා. එතකොට ඩබල් টොප් එකක් කියන්නේ මාකට් එක මෙහෙම බයි වෙලා යම් කිසි පොයින්ට් එකකදී රීට්‍රේස් වෙලා නැවත අර පොයින්ට් එකටම ගිහිල්ලා ඊට වඩා සෙල් වෙන එක තමයි ඩබල් টොප් එකක් කියන්නේ. එතකොට මේක ලයිව් chart එකකදී අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේකේ මාකට් එක බයි වෙලා මෙතනදී රීට්‍රේස් වෙලා ආයේ පොයින්ට් එකටම ගිහිල්ලා සෙල් වෙලා තියෙනවා. එතකොට මෙතන හැදෙන්නේ ඩබල් টොප් එක. එතකොට මෙතන මාකට් එක සෙල් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ කැන්ඩල් එකෙන් මේ පොයින්ට් එකෙන් මේක ආයේ බයි වෙලා ටිකක් ආයේ මෙන්න මේ පොයින්ට් එකටම ඇවිල්ලා ලොකුවට බයි වෙලා තියෙනවා. එතකොට මෙතන හැදෙන්නේ ඩබල් බොටම් එක. එතකොට ඒ වගේම මේ වගේ හැදෙන සෙටප් තියෙනවා සමහර වෙලාවට වැලිඩ් නැති සෙටප් එකක් හොයාගන්න අපි කැන්ඩල් එකක කොටස් දැනන් ඉන්න ඕන. මම හිතනවා ඔයාලා මේදි කැන්ඩල් එකක කොටස් දන්නවා කියලා අපේ PDF එක කියවලා තියෙනවා නම් මේ තියෙන්නේ කැන්ඩල් එකක මේ තියෙන්නේ බයි කැන්ඩල් එකක කොටස් මේ තියෙන්නේ සෙල් කැන්ඩල් එකක කොටස්. එතකොට මේ වගේ සෙටප් එකක් ඉන්වැලිඩ් වෙන්නේ වම් පැත්තේ අපේ තියෙන টොප් එක ඒ টොප් එකේ මෙතන ෂැඩෝ එකේ මෙතන හයස්ම පොයින්ට් එක දකුණු පැත්තේ තියෙන කැන්ඩල් එකේ බොඩි එක මේ ෂැඩෝ එක නෙමෙයි මේ බොඩි එකේ මෙන්න මේක මෙන්න මේ ලෙවල් එක පහු කරන් ගිහිල්ලා ක්ලෝස් වෙන්න බෑ. එහෙම වුණොත් එහෙනම් මේක ඉන්වැලිඩ් වෙනවා. මේ ෂැඩෝ එක මේක මේ ලෙවල් එකෙන් උඩට ගිහිල්ලා ආයේ මේ හරියටදී මෙතෙන්ට අවිල්ලා ක්ලෝස් වුණොත් ඒක වැලිඩ්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වගේම තමයි මෙතන ඩබල් බොටම් වලත් ඒ වගේම තමයි. ඒ කියන්නේ හැමතිස්සෙම වම් පැත්තේ තියෙන මේ හයස්ම පොයින්ට් එක හරි ලෝවස්ම පොයින්ට් එක හරි දකුණු පැත්තේ කැන්ඩල් එකේ බොඩි එකෙන් ඕව ගිහිල්ලා තියෙන්න බෑ. එහෙම වුණොත් එහෙම ඒක ඉන්වැලිඩ් එකක් විදිහට තමයි අපි සලකන්නේ. ඊට පස්සේ අපි හදාගන්න ඕන ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න රූල් එකක්. අපිට පුළුවන් ඒකට RSI එක ඕවර්සෝල්ඩ් හරි ඕවර්බෝඩ් හරි වෙලා ඩබල් টොප් හරි ඩබල් බොටම් හරි හැදුනට පස්සේ ඊළඟ කැන්ඩල් එකෙන් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. ඒ කියන්නේ දැන් මෙතන මේ කැන්ඩල් එකෙන් ඩබල් টොප් එක හැදිලා තියෙනවා. අපි එතකොට ඒ කැන්ඩල් එක හැදිලා ඉවර වෙනකන් ඉඳලා නෙක්ස්ට් කැන්ඩල් එකෙන් තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ස්ටොප් ලොස් එක. අපි රූල් එකක් හදාගන්න ඕන ස්ටොප් ලොස් එක තියෙන එකට. අපි හැමතිස්සෙම ස්ටොප් ලොස් එක තියෙනකොට එන්ටර් වෙන තැන ඉඳන් ගොඩක්ම ළඟින් තියන්නේ නැහැ. මාකට් එකට මූව් වෙන්න ටිකක් ඉඩ තියලා තමයි අපි ස්ටොප් ලොස් එක තියන්නේ. අපි මෙතන 15 minutes time frame එක පාවිච්චි කරන ඉඳන් අපිට පුළුවන් මෙතන රූල් එකක් හදාගන්න ඩබල් টොප් හරි ඩබල් බොටම් එකේ හරි highestම හරි lowestම point එකේ ඉඳන් pips 20ක් ඈතින් stop loss එක තියන්න. ඒ කියන්නේ මෙතන ඩබල් টොප් එකේ highestම point එක තමයි මෙතන. මෙතන ඉඳලා pips 20ක් ඈතින් තමයි අපි stop loss එක තියන්නේ. ඊට පස්සේ අපි හදාගන්න ඕන rule එකක් take profit එක තියන්න. මේකෙදි අපිට පුළුවන් අපි trade එකට enter වෙන තැන ඉඳන් stop loss එකට තියෙන pips ගානම use කරන්න. ඒ කියන්නේ 1-to-1 risk reward ratio එකක්. එහෙම නැත්නම් stop loss එකට තියනවා වගේ දෙගුණයක් pips තියන්න පුළුවන් 1-to-2 risk reward ratio එකක් විදිහට. මම සාමාන්‍යයෙන් use කරන්නේ 1-to-1. හරි. එතකොට අපි දැන් අපේ strategy එකට rules හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේ strategy එක back test කරන්න ඕන. back testing තමයි මේකේ තියෙන වැදගත්ම දේ. ඒ හින්දා ඒක උනන්දුවෙන් කරන්න. අපි දැන් බලමු back testing කරන්නේ කොහොමද කියලා.
බැක් ටෙස්ට් කරන්න ඔයාලට පුළුවන් මේ ට්‍රේඩින් නිව්ස් සයිට් එක පාවිච්චි කරන්න. ඒක තමයි පහසුම ක්‍රමය. මේක මාසයක් ෆ්‍රී තියෙනවා. ඔයාලට ඕන නම් මේ මාසය ඇතුළත කරගන්න පුළුවන්. නැත්නම් පොඩි ගාණක් ගෙවලා ඒක රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ බැක් ටෙස්ටිං ඩේටා වල රෙකෝඩ්ස් තියාගන්න විදිහක් තියෙන්න ඕන. ඔයාලට පුළුවන් ඒකට Excel පාවිච්චි කරන්න. ඒකට Excel පිළිබඳ ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. ඔයාලට ඒකට Excel වල මේ වගේ ෂීට් එකක් හදාගන්න ඕන. ඒකේ පළවෙනි ලයින් එකේ ඔයාලට මෙහෙම කරන්සි වේයා එකේ සිම්බල් එක දාගන්න පුළුවන්. දෙවෙනි එකේ ටයිම් ෆ්‍රේම් එක, ඊළඟට ට්‍රේඩ් එකට එන්ටර් වුණ ඩේට් එක සහ ටයිම් එක දාගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ එන්ටර් වුණ ප්‍රයිස් එක, ඊට පස්සේ ටේක් ප්‍රොෆිට් එක තියලා තිබුණු ප්‍රයිස් ලෙවල් එක සහ ස්ටොප් ලොස් එක දාලා තිබ්බ ලෙවල් එක දාගන්න පුළුවන්. ඊට පස්සේ ට්‍රේඩ් එක එක්සිට් වුණ දවස සහ වෙලාව. ඒ කියන්නේ ඒ අදාළ ට්‍රේඩ් එක ටේක් ප්‍රොෆිට් එකේ හරි ස්ටොප් ලොස් එකේ හරි හිට් වුණු වෙලාව. ඊට පස්සේ මේ ස්ට්‍රැටජි කියන එක දාගන්න පුළුවන් ඔයාලා ස්ට්‍රැටජි එකකට වඩා ටෙස්ට් කරනවා නම්. ඊට පස්සේ ඔයාලට පොඩි නෝට් එකක් දාගන්න පුළුවන් ඔයාලා ට්‍රේඩ් එක කන්ෆර්ම් කරගත්තේ කොහොමද සහ එන්ටර් උනේ කොහොමද කියන එක. ඊට පස්සේ ඔයාලට දාගන්න පුළුවන් ඒක බයි ට්‍රේඩ් එකක්ද සෙල් ට්‍රේඩ් එකක්ද කියලා. ඊළඟ මේකින් දාගන්න පුළුවන් ඔයාලට ට්‍රේඩ් එකේ පිප්ස් ගන්න. ලොස් වුණා නම් ලොස් වුණ පිප්ස් ගන්න, ප්‍රොෆිට් කරා නම් ඒ පිප්ස් ගන්න. ඔයාලට පුළුවන් පාට දෙකක් යූස් කරන්න. ඒක ලොස් වුණු එකක්ද ප්‍රොෆිට් කරපු එකක්ද කියලා බලා ගන්න. මේ විදිහට රතු පාට දාගන්න පුළුවන් ලොස් වෙන ඒවට. ඊට පස්සේ අන්තිමට පුළුවන් ඔයාලට ඒ අදාළ ට්‍රේඩ් එකේ විශේෂ දෙයක් තියෙනවා නම් අන්තිම නෝට් එකක් විදිහට දාගන්න. උදාහරණයක් විදිහට හිතන්න ඒ අදාළ ට්‍රේඩ් එක ස්ටොප් ලොස් එකේ වැදිලා ආයෙ ටේක් ප්‍රොෆිට් එක පැත්තට ගිහින් ඒකත් පහු කරන් යනවා කියලා. ඔයාලට පුළුවන් ඒක නෝට් එකක් විදිහට දාගන්න. ඒකේ වැදගත්කම තමයි ඔයාලා බැක් ටෙස්ට් කරගෙන යනකොට ඒ විදිහට ස්ටොප් ලොස් එකේ වැදිලා ආයෙ ටේක් ප්‍රොෆිට් එක පහු කරන් යන ට්‍රේඩ් කිහිපයක් හම්බුනොත් පස්සේ ඔයාලා බැක් ටෙස්ට් ඩේටා දිහා බලනකොට ඔයාලට ඒක පේනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ස්ටොප් ලොස් එක තව පිප්ස් ටිකක් වැඩියෙන් තියනවා වගේ තීරණයකට එන්න. අපි බලමු දැන් කොහොමද බැක් ටෙස්ට් ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. ඔයාලා දැන් මෙහෙම ෂීට් එක හදාගෙන ඉවරයි. ඔයාලා මෙහෙම එක කරන්සි පෙයා එකක ස්ට්‍රැටජි එකක් ටෙස්ට් කරනවා නම් අඩුම ට්‍රේඩ් 100ක්වත් කරන්න ඕන. ඊට වඩා කරනවා නම් ඊටත් වඩා හොඳයි. අපි දැන් බලමු බැක් ටෙස්ටිං කොහොමද කරන්නේ කියලා. හරි, අපි බැක් ටෙස්ට් කරන්න කලින් මුලින්ම බලමු අපේ ස්ට්‍රැටජි එක කොහොමද ප්ලේස් කරන්න කියලා. ඔයාලට මුලින්ම මම පෙන්නන්නම් කොහොමද ඒක කරන්න කියලා. ට්‍රේඩින් විව් සයිට් එකේ මේ ටූල් එකෙන් තමයි buy හරි sell හරි ට්‍රේඩ් ප්ලේස් කරන ඒක ඩ්‍රෝ වෙන්නේ. මේකෙන් පුළුවන් long position, ඒ කියන්නේ buy trade ප්ලේස් කරන්න. මේකෙන් පුළුවන් sell trade ප්ලේස් කරන්න. අපේ ස්ට්‍රැටජි එකේ කිව්ව විදිහට අපි කිව්වා ස්ට්‍රැටජි එකක් කියන්නේ රූල්ස් එක කියන එකක්. එතකොට අපේ ස්ට්‍රැටජි එකේ පළවෙනි රූල් දෙක තමයි RSI එක ඕවර්සෝල්ඩ් හරි ඕවර්බෝට් හරි වෙලා තියෙන එක. මෙතන එතකොට RSI එක ඕවර්බෝට් වෙලා තියෙනවා. ඊළඟ තමයි ඩබල් টොප් එකක් හරි ඩබල් බොටම් එකක් හරි හැදෙන එක. මෙතන ඩබල් টොප් එකක් හැදිලා තියෙනවා. එතකොට අපේ ස්ට්‍රැටජි එකේ පළවෙනි රූල්ස් දෙක හරි. ඊට පස්සේ අපේ රූල් එක තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන විදිය. අපි එකට දාගත්ත රූල් එක තමයි ඩබල් টොප් එක හරි ඩබල් බොටම් එක හරි හැදිලා ඉවර වුණාට පස්සේ ඒ ඉවර වෙන කැන්ඩල් එකෙන් පස්සේ ඊළඟ කැන්ඩල් එකෙන් තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ කියලා. එතකොට මෙතන ඩබල් টොප් එක හැදිලා තියෙන මේ කැන්ඩල් එකෙන් ඒක හැදිලා ඉවර වුණත් එක්කම තමයි අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ඕන. එතකොට මේකෙන් මෙතනින් අපිට පුළුවන් ඒක ප්ලේස් කරන්න මෙතන ඉවර වෙන තැන පොයින්ට් එකෙන්. ඊට පස්සේ අපේ ඊළඟ රූල් එක තමයි උනේ ස්ටොප් ලොස් එක තියෙන විදිය. ස්ටොප් ලොස් එක තියන්නේ ඩබල් টොප් එකේ හරි ඩබල් බොටම් එකේ හරි හයස්ට්ම හරි ලෝවස්ට්ම පොයින්ට් එකේ ඉඳන් පිප්ස් 20ක් ඈත. එතකොට මෙතන මේ ඩබල් টොප් එකේ හයස්ට්ම පොයින්ට් එක තමයි මේ රෙඩ් කැන්ඩල් එකේ මේ උඩ තියෙන තැන. අපි ඊට පස්සේ බලමු අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙච්ච තැන ඉඳන් ඒ පොයින්ට් එකට කොච්චර පිප්ස් ගානක් තියෙනවද කියලා. එතන පිප්ස් 10ක් තියෙනවා. එතකොට එතන ඉඳන් පිප්ස් 20ක් කියන්නේ අපි මේක පිප්ස් 30 වෙනකන් අරන් යන්න ඕන.
එතකොට අපේ ස්ටොප් ලොස් ලෙවල් එක එන්නේ මේ ගානට. ඊළඟ රූල් එක තමයි අපේ ටේක් ප්‍රොෆිට් එක තියෙන විදිය. අපි කිව්වේ ටේක් ප්‍රොෆිට් එක තියන්නේ අපි 1:1 risk reward ratio එකකට. එතකොට ස්ටොප් ලොස් එකට තියෙන පිප්ස් ගානම අපි ටේක් ප්‍රොෆිට් එකටත් ගේන්න ඕන. එතකොට මේක 30ට අරන් ආවම මේක තමයි අපේ ට්‍රේඩ් සෙටප් එක. මේක පේනවා ප්‍රොෆිට් කරලා තියෙනවා. එතකොට දැන් අපි මේ විදිහට තමයි මේක බැක් ටෙස්ට් කරන්න ඕන මේ ස්ට්‍රැටජි එක. එතකොට මම කලින් කිව්වා වගේ අපි එක ස්ට්‍රැටජි එකක් බැක් ටෙස්ට් කරනවා නම් ඒක ප්‍රොෆිටබල්ද නැද්ද කියලා බලා ගන්න ඕන නම් අපි අඩුම ට්‍රේඩ් 100ක්වත් කරන්න ඕන. එතකොට අපි බලමු අපි කොහොමද බැක් ටෙස්ට් කරන්නේ කියලා. ඔයාලා මේ විදිහට ට්‍රේඩ් 100ක් කරන්න නම් ඔයාලට තේරෙනවා. එතකොට ඔයාලා මාකට් එකේ ගොඩක් පිටිපස්සට යන්න ඕන. ඔයාලා ඒ යන්න ඕන ප්‍රමාණය තීරණය වෙන්නේ ඔයාලගේ මේ ටයිම් ෆ්‍රේම් එක අනුව. 15 minutes වගේ නම් ඔයාලා මාස 6-7ක් පස්සට ගියා නම් ඇති. 4 hour daily chart වල කරනවා නම් අවුරුද්දක් පස්සට යන්න chart එකේ. මම දැන් ඔයාලට මෙතන පෙන්වන්න හින්දා විතරක් ටිකක් පස්සට ගිහිල්ලා පෙන්වන්නම්. ඔයාලා ඊට පස්සේ කරන්න ඕන ඔයාලා දැන් ඔයාලගේ ටයිම් ෆ්‍රේම් එක අනුව මාස 6ක ඩේටාද අවුරුද්දක 2ක ඩේටාද බැක් ටෙස්ට් කරන එක තීරණය කරාට පස්සේ ඔයාලගේ අවශ්‍ය කාල සීමාවට මෙහෙම chart එක අරගෙන යන්න ඕන. එහෙම අරන් ගිහලා ඔයාලට හිතුනහම මෙතන ඉඳන් පටන් ගන්නවා කියලා එතෙන්ට ඇවිල්ලා මෙන්න මේ රීප්ලේ කියන බටන් එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙහෙම chart එකේ රෙඩ් ලයින් එකක් තියෙනවා. ඔයාලට අවශ්‍ය තැනට ගිහලා ඒ රෙඩ් ලයින් එක ක්ලික් කරපුවාම chart එකේ එතන ඉඳන් ඉස්සරහට තිබ්බ data ටික නැති වෙනවා. අපි කරන්නේ එතන ඉඳන් ඒ ඉස්සරහට තිබ්බ chart එක රීප්ලේ කරන එක. එතකොට මේකෙන් තමයි රීප්ලේ කරන්නේ. මෙතනින් තමයි රීප්ලේ කරන ස්පීඩ් එක වැඩි අඩු කරගන්නේ. ඔයාලට මේකෙන් පුළුවන් මැනුවලි එක කැන්ඩල් එක ගානේ ෆෝවර්ඩ් කරගෙන යන්න. ඒක තමයි පාවිච්චි කරන්න ලේසි. ඊට පස්සේ තව එකක් තමයි දැන් ඔයාලා කලින් ට්‍රේඩ් වලට ට්‍රේඩ් කරනකොට ඔයාලට කිසිම අයිඩියාවක් තිබ්බේ නැහනේ කොතනින්ද ට්‍රේඩර් එන්ටර් වෙන්නේ කොහෙන්ද ස්ටොප් ලොස් තියන්නේ එහෙම කියලා. ඒ කියන්නේ ඔයාලට එතකොට මාකට් එකේ chart එක මෙහෙම යන හැමතැනම ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න තමයි හිතෙන්නේ. ඒත් අපි දැන් දන්නවා අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ඕන කොතනද කියලා. මොකද අපිට දැන් ට්‍රේඩ් ප්ලෑන් එකක් තියෙනවා. එතකොට ඒ ට්‍රේඩ් ප්ලෑන් එකේ පළවෙනි රූල් එක තමයි මේ RSI එක ඕවර්සෝල්ඩ් හරි ඕවර්බෝට් හරි වෙන එක. එතකොට අපි කිසිම කලබලයක් නැතුව දැන් බලාගෙන ඉන්නවා මේ RSI එක ඕවර්සෝල්ඩ් හරි ඕවර්බෝට් හරි වෙන එක. අපි මේකෙන් එක කැන්ඩල් එක ගානේ ෆෝවර්ඩ් කරගෙන ගිහින් බලමු ඕවර්සෝල්ඩ් වෙනකම්. අපිට දැන් පේනවා මෙතන RSI එක ඕවර්සෝල්ඩ් ඕවර්බෝට් වෙලා තියෙනවා. ඕවර්බෝට් වුණාට පස්සේ ඊළඟ රූල් එක තමයි ඩබල් টොප් එකක් හැදෙන එක. අපි බලමු ඩබල් টොප් එකක් හැදෙනවද කියලා. ඩබල් টොප් එකක් හැදිලා නැහැ. ඒ වුණාට තාම තියෙන්නේ RSI එක ඕවර්බෝට් ලෙවල් එකේ. අපිට පේනවා දැන් මෙතන මේ කැන්ඩල් එකකින් ඩබල් টොප් එකක් හැදිලා තියෙනවා. එතකොට අපි ඊළඟ රූල් එක තමයි ට්‍රේඩර් එන්ටර් වෙන විදිය. ට්‍රේඩර් එන්ටර් වෙනවා කියලා අපි කිව්වේ ඩබල් টොප් එක හරි ඩබල් බොටම් එක හැදිලා ඉවරුනාට පස්සේ ඒ කැන්ඩල් එකෙන් පස්සේ ඊළඟ කැන්ඩල් එකෙන් තමයි අපි ට්‍රේඩර් එන්ටර් වෙන්නේ. එතකොට අපි දැන් මෙතන ට්‍රේඩර් එන්ටර් වෙන්නේ මේ කැන්ඩල් එක ඉවර වෙච්ච තැනින්. ඒ කියන්නේ මෙන්න මේ ලෙවල් එකකින්. එතකොට අපිට මේ ට්‍රේඩින් view එකේ මෙන්න මේ ටූල් එකෙන් තමයි මේ ලෝන් පොසිෂන් කියන එකෙන් අපිට පුළුවන් බයි ට්‍රේඩ් ඩ්‍රෝ කරගන්න. මේකෙන් පුළුවන් සෙල් ට්‍රේඩ් ප්ලේස් කරන්න. ඒත් අපි දැන් මෙතන සෙල් ට්‍රේඩ් එකක් ඉඳන් මේක ක්ලික් කරලා මෙන්න මේ ලෙවල් එකට ඇවිල්ලා chart එකේ මැද ක්ලික් කරපුවාම මේක ඔටෝ මේක ඩ්‍රෝ වෙනවා. ඊට පස්සේ අපි ඊළඟ රූල් එක තමයි ස්ටොප් ලොස් එක තියෙන විදිය. ඒත් අපි කලින් කිව්වා වගේ ස්ටොප් ලොස් එක තියන්නේ මේකේ හයර්ස්ම පොයින්ට් එකේ ඉඳන් පිප්ස් 20ක් ඈතින්. එතකොට මේකේ ට්‍රේඩ් එකට එන්ටර් වෙච්ච තැන ඉඳන් හයර්ස්ම
පොයින්ට් එකට තියෙනවා පිප්ස් 24ක් 23.8ක් තියෙන්නේ. අපි 24ක් විතර ගමු. ඊට පස්සේ එතන ඉඳන් 25ක් පිප්ස් 20ක් කියන්නේ පිප්ස් 44ක්. එතකොට අපි මේක අරගෙන යන්න ඕන පිප්ස් 44 වෙනකම්. එතකොට අපේ ස්ටොප් ලොස් ලෙවල් එක එන්නේ මෙතනින්. අපි ඊළඟ රූල් එක තමයි ටේක් ප්‍රොෆිට් එක තියෙන විදිය. අපි ටේක් ප්‍රොෆිට් එක තියන්න රූල් එක දාගත්තේ 1:1 risk reward ratio එකට. ඒ කියන්නේ අපේ මේ ස්ටොප් ලොස් එකේ තියෙන පිප්ස් ගානටම සමාන පිප්ස් ගානක් ටේක් ප්‍රොෆිට් එකටත් එන්න ඕන. එතකොට අපි මේ ටේක් ප්‍රොෆිට් එක ඒ පිප්ස් ගාන කම්ප්ලීට් වෙනකම් මෙහෙම අරන් යනවා. ඊට පස්සේ දැන් අපි අපේ ට්‍රේඩ් එක එක්සිකියුට් කරලා ඉවරයි. අපිට තියෙන ඊළඟට බලාගෙන ඉන්න අපේ ට්‍රේඩ් එක ලොස් වෙනවද ප්‍රොෆිට් වෙනවද කියන එක විතරයි. අපි මේ අතරමැදීදී ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් එක ඈඩ් කරන්න, ටේක් ප්‍රොෆිට් එක ලං කරන්න ඒ කිසිම දෙයකට යන්නේ අපි හරි මනි මැනේජ්මන්ට් එකෙන් අපි එන්ටර් කරපු ට්‍රේඩ් එක දිහා අපි බලාගෙන ඉන්න එක විතරයි කරන්නේ. අපි ෆෝවර්ඩ් කරලා බලමු අපේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. අපිට දැන් පේනවා මෙන්න මේ කැන්ඩල් එකකින් අපේ ටේක් ප්‍රොෆිට් එක හිට් කරලා තියෙනවා. එතකොට මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරලා තියෙනවා. අපි ඊට පස්සේ කරන්නේ අපේ මේ අපි කරන හැම ට්‍රේඩ් එකම අපේ රෙකෝඩ් කරගන්න ඕන මේ data ටික. එතකොට අපි අර කලින් කිව්වා අපේ Excel sheet එකට යනවා. ඒකට ගිහිල්ලා අපේ currency pair එක GBP JPY ම ඉඳ ඒක එතන එන්ටර් කරන්න ඕනේ. ඊට පස්සේ අපේ ටයිම් ෆ්‍රේම් එක. අපේ ටයිම් ෆ්‍රේම් එක තමයි 15 minutes එක. ඊට පස්සේ අපි data මෙතන එන්ටර් කරන්න ඕන data එක තමයි අපි එන්ටර් වෙච්ච date එකයි ටයිම් එකයි. අපිට ඒක බලා ගන්න පුළුවන් chart එකේ අපි එන්ටර් වුණේ මේ candle එකකින්. අපි එතෙන්ට mouse එක අරන් ආවම ඒක යට මෙන්න මේ වගේ එනවා අප්‍රේල් 6 වෙනිදා 9යි කාලට. එතකොට 9 කාලේ කැන්ඩල් එකකින් තමයි අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙලා තියෙන්නේ. අපි ඒතකොට මෙතන මේ data එක දාගන්නවා. නමේ කාල්. ඊට පස්සේ ඊළඟට අපි එන්ටර් කරන්න ඕන අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙච්ච ප්‍රයිස් ලෙවල් එක. ඒ ප්‍රයිස් ලෙවල් එක තමයි මෙතන මේ කෙලින් තියෙන්නේ. මේ මෙතන අලු පාටට පෙන්වන්නේ මේ ප්‍රයිස් එක 134.291. අපි එතකොට මෙතන ඒ ගාන දාගන්නවා. ඊළඟට අපේ ටාගට් ප්‍රයිස් එක. ටාගට් ප්‍රයිස් එක තමයි මේ කොළ පාටින් පෙන්වන්නේ 133.846. ඊට පස්සේ අපේ ස්ටොප් ලොස් එක තිබ්බ තැන දාගන්න ඕන. ඒක තමයි මේ රතු පාටින් පෙන්වන්නේ ලෙවල් එක 134.731. ඊට පස්සේ මෙතන එක්සිට් ඩේට් එකයි ටයිම් එකයි දාගන්න ඕන. එතෙන්ට එන්නේ අපි දැන් මෙතන ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරපු හින්දා ඒ ටාගට් ටේක් ප්‍රොෆිට් එක හිට් වෙච්ච ඩේට් එකයි ටයිම් එකයි දාගන්න ඕන. අපි බැරිවලවත් මේක ලොස් වුණා නම් ඒ ස්ටොප් ලොස් එකේ වැදිච්ච දවසයි වෙලාවයි තමයි දාගන්න ඕන. දැන් මෙතන ටේක් ප්‍රොෆිට් එක හිට් උනේ මේ කැන්ඩල් එකකින්. එතකොට ඔයාලට පේනවා ඒක අප්‍රේල් 6 වෙනිදා දවල් 12 කැන්ඩල් එකකින් තමයි හිට් වෙලා තියෙන්නේ. අපි ඒතකොට ඒ data එක මෙතන දාගන්න ඕන. ඊට පස්සේ ස්ට්‍රැටජි එක. ස්ට්‍රැටජි එක තමයි මෙතන ඩබල් ටොප් කියන එක ඔයාලට කෙටියෙන් මෙහෙම DT වගේ හරි නැත්නම් කැමති විදිහකට දාගන්න පුළුවන් ඔයාලට තේරෙන විදිහකට. ඒක වෙන කාටවත් තේරෙන්න අවශ්‍ය නැහැ. ඔයාලා මේ data දිහා බලනකොට ඔයාලට තේරෙනවා නම් මේ මොකද්ද තියෙන්නේ කියලා ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ how enter and confirm entry උනේ කොහමද සහ ඔයාලා ඒක ට්‍රේඩ් එක කන්ෆර්ම් කරගත්තේ කොහොමද කියන එක තමයි මෙතන දාන්න ඕන. ඒතර ඔයාලට පුළුවන් මෙතන RSI එක ඕවර්බෝට් වෙච්ච එකයි
එක දාගන්න RSI ඕබෝට් එක දාගන්න එක කන්ෆර්ම් කරගත්ත එහෙම කියලා. ඊට පස්සේ මෙතන පොසිෂන් එක කියන්නේ ඔයාලා මේක බයි ට්‍රේඩ් එකක්ද සෙල් ට්‍රේඩ් එකක්ද කියන එක. ඒතර මෙතන සෙල් ට්‍රේඩ් එකක් ඉඳලා සෙල් කියලා දාගන්නවා. ඊට පස්සේ මෙතන පිප්ස් ගාන 44යි. දැන් මෙතන මේක ප්‍රොෆිට් කරපින්න මේ කොළ පාටින් තියෙන්නේ. ඔයාලට ඒක ලොස්ට් වෙච්ච එකක් වුණොත් එහෙම ඔයාලට පුළුවන් මෙතනින් ගිහිල්ලා ඒක රතු පාට කරගන්න. එතකොට ඔයාලා දන්නවා ඔයාලගේ ඩේටා චෙක් කරනකොට ඒක ලොස්ට් වෙච්ච එකක්ද ප්‍රොෆිට් කරපු එකක්ද කියලා. අපි දැන් මේක කොළ පාටින් දාගමු. මොකද මේක අපි ප්‍රොෆිට් කරපු එකක් හින්දා. ඊට පස්සේ මෙතන නෝට් එක. ඒ නෝට් එක ඇත්තටම හැම ට්‍රේඩ් එකකටම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකක් හරි විශේෂ දෙයක් තිබ්බොත් තමයි එතන නෝට් එක දාගන්න ඕන. දැන් මම මෙතන එක දාගෙන තියෙනවා ටාගට් එක දුර වැඩි වුණා කියලා. මෙතන මේකේ එහෙම නෝට් එකක් දාන්න අවශ්‍ය නැති හින්දා ඒක අවශ්‍ය නැහැ එතන ඒක ෆිල් කරන්න. ඊට පස්සේ ඔයාලා ගන්න මෙතනින් මේ ට්‍රේඩ් එක ඉවරයි. මේකෙන් අයින් වෙලා ඉස්සරහට යනවා ඊළඟ ට්‍රේඩ් එක හම්බ වෙනකම්. ඊට පස්සේ ඔයාලා ඉන්න ඕන ආයේ RSI එක ඕවර්සෝල්ඩ් හරි ඕවර්බෝට් හරි වෙනකම්. තාම RSI එක ඕවර්සෝල්ඩ් ඕවර්බෝට් වෙලා නැහැ. දැන් මේ කැන්ඩල් එකෙන් පස්සේ RSI එක ඕවර්සෝල්ඩ් වෙලා තියෙනවා. අපි ඊළඟ බලමු ඩබල් টොප් එකක් හැදෙනවා බොටම් එකක් හැදෙනවද කියලා. ඩබල් බොටම් එකක් හැදුන්නේ නැහැ. chart එක උඩට යනවා. මෙතන ඩබල් টොප් එකක් හැදුනා. RSI එක ඕවර්සෝල්ඩ් වුණාට පස්සේ ඩබල් බොටම් එකක් හැදුනා මෙතන. ඊට පස්සේ අපි කලින් කරපු විදිහටම මෙතන බයි ට්‍රේඩ් එකකට යන හින්දා අපි මේ ලෝන් පොසිෂන් කියන එක අරන් ගිහිල්ලා මෙතන මේ කැන්ඩල් එක ඉවර වෙන තැන ක්ලික් කරපුවා මේ කොටුව ඇඳෙනවා. ඊට පස්සේ අපේ ස්ටොප් ලොස් එක තියන්නේ අපි මෙතන ලෝවස්ම පොයින්ට් එකේ නම් පිප්ස් 20ක්. මෙතන ලෝවස්ම පොයින්ට් එකට තියෙනවා පිප්ස් 31ක්. ඒ කියන්නේ අපි පිප්ස් 51කින් තමයි ස්ටොප් ලොස් එක තියන්න ඕන. ඊළඟ අපේ ටේක් ප්‍රොෆිට් එකත් අපි පිප්ස් 51කට අරන් යන්න ඕන. හරිද? අපි අපේ දෙවෙනි ට්‍රේඩ් එකත් එක්සිකියුට් කරලා ඉවරයි. අපිට දැන් තියෙන්නේ බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. ට්‍රේඩ් එක තාම රන් වෙනවා. හරි. දැන් ඔයාලට පේනවා මේකෙන් ඒ ට්‍රේඩ් එකත් ප්‍රොෆිට් කරා මෙන්න මේ කැන්ඩල් එකකින්. ඊට පස්සේ අපි කරන්න ඕන කලින් වගේම අපේ Excel sheet එකට ගිහිල්ලා මේ තියෙන data ටික අර කියපු විදිහටම fill කරගන්න එක. හරි, මේ විදිහට තමයි බැක් ටෙස්ටිං කරන්න ඕන. අපි දැන් මේ උදාහරණයක් විදිහට පෙන්නුවේ ඔයාලට කැමති ස්ට්‍රැටජි එකක් හදාගන්න පුළුවන්. ඔයාලගව දැනටමත් පැටර්න් ට්‍රේඩින් PDF එක තියෙනවා නම් ඒ පැටර්න් උත් ඔයාලට මේ විදිහට බැක් ටෙස්ට් කරලා බලන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඔයාලට forex වල ප්‍රොෆිට් කරන්න එක කරන්සි පෙයා එකක්, එක ටයිම් ෆ්‍රේම් එකක්, එක ස්ට්‍රැටජි එකක් හොඳටම ඇති. වැදගත් වෙන්නේ ඔයාලා ඔයාලගේ ස්ට්‍රැටජි එක හරියට ෆලෝ කරනවද කියන එක විතරයි. ඔයාලා හරියට මේ බැක් ටෙස්ටිං ස්ටෙප් එක හරියට කළොත් ඔයාලට තේරෙයි ඔයාලගේ මයින්ඩ්සෙට් එක වෙනස් වෙන විදිය. ඊට පස්සේ ඔයාලා මෙහෙම බැක් ටෙස්ට් කරලා ඉවර වුණාට පස්සේ ඔයාලගේ ෂීට් එකේ data ඇනලයිස් කරන්න ඕන. අපි හිතමු ඔයාලා ට්‍රේඩ් 100ක් කළා කියලා. ඒ ට්‍රේඩ් 100ෙන් කීයක් ප්‍රොෆිට් කරලාද කියලා බලන්න ඕන. ලොස්ට් වෙලා තියෙන ගානට වඩා ප්‍රොෆිට් කරලා තියෙන ගාන වැඩි නම් ඒ ස්ට්‍රැටජි එක ප්‍රොෆිටබල් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු අපේ විනින් රේට් එක බලන විදිහ. අපි මේ විදිහට එක්සැම්පල් එකක් කරන් බලමු.
ඔයාලා ට්‍රේඩ් 100ක් කරාට පස්සේ මේ වගේ රිසල්ට් කිහිපයක් එන්න පුළුවන්. ඒක එක එක්කෙනාගේ විදිහට වෙනස් වෙනවා. මේකේ පළවෙනි එකේ විනින් රේට් එක 155යි. ගොඩක් අය හිතන් ඉන්නවා ට්‍රේඩ් ලොස්ට් වෙන එක ප්‍රශ්නයක් කියලා. ඒත් අපි හරි ට්‍රේඩ් ප්ලෑන් එකකට මනි මැනේජ්මන්ට් එකක් ඇතුව කරනවා නම් මේ වගේ රිසල්ට් එකක් ආවත් අපි ප්‍රොෆිටබල්. බලන්න මෙතන අපි ට්‍රේඩ් 100ක් දාලා ඒකෙන් 145ක්ම ලොස්ට් වෙලා තියෙනවා. හිතන්න අපි එක ට්‍රේඩ් එකකට රිස්ක් කරන්නේ account එකේ කැපිටල් එකෙන් 3%යි කියලා. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට මේ රිසල්ට් එක ගමු. අපි 1:1 risk reward ratio එකක් ගමු. මේකේ winning trades 55යි. lost වෙච්ච trades 45යි. අපි හිතමු අපේ කැපිටල් එකේ ඩොලර් 10යි තියෙන්නේ කියලා. එතකොට අපි කිව්වේ කැපිටල් එකෙන් 3%යි එක ට්‍රේඩ් එකකට රිස්ක් කරන්න කියලා. ඒ කියන්නේ අපි දාන ට්‍රේඩ් එක ලොස්ට් වුණොත් අපි ලොස්ට් වෙන්නේ කැපිටල් එකෙන් 3%යි. මෙතන ඩොලර් 1000ට 3%ක් කියන්නේ ඩොලර් 30යි. එතකොට මෙතන ලොස්ට් වුණ ට්‍රේඩ් 45 කවර් කරන්න අපි අර වින් කරපු ට්‍රේඩ් 55න් ට්‍රේඩ් 45ක් යනවා. එතකොට අපි වින් කරපු ශුද්ධ ට්‍රේඩ් ගාන 10යි. එතකොට ඒ 10 ඩොලර් 30න් වැඩි කරාම ඩොලර් 300ක් අපි ප්‍රොෆිට් කරලා. ඒ කියන්නේ කැපිටල් එකෙන් 130ක් ප්‍රොෆිට්. අපි ඒ වගේ ප්‍රොෆිට් කරලා තියෙන්නේ අපි දාපු ට්‍රේඩ් 100ෙන් ට්‍රේඩ් 45ක්ම ලොස්ට් වෙලා තියෙද්දි. අපි හිතමු අපිට මේ ට්‍රේඩ් 100 දාන්න මාස 2ක් යනවා කියලා. ඒ කියන්නේ මාසෙට 115ක ආදායමක්. අපි බැංක් එකක FD එකක් දැම්මොත් අවුරුද්දටම අපිට හම්බෙන්නේ 112ක වගේ ලාභයක්. මේකේ මාසෙට 115ක ආදායමක් හම්බ වෙනවා. Forex trading බිස්නස් එකක් විදිහට කරන්න මීට වඩා හොඳ විදිහක් තියෙනවා මටත් කියන්න. තව එකක් සමහර අයට මීට වඩා හොඳ රිසල්ට් එන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔයාලා මේක ඉගෙන ගන්න කොච්චර මහන්සි වෙනවද කියන එක මත. එහෙම මහන්සි වෙලා හොඳ රිසල්ට් එකක් ගත්තම ඔයාලා ගැනම සතුටු හිතෙයි. සාර්ථක වෙනවා කියන එක ලේසියෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා මතක තියාගන්න. දැන් ඔයාලගේ බැක් ටෙස්ටිං ඉවර කරලා රිසල්ට් එක දැනගෙන ඉවරයි. ඊළඟ ස්ටෙප් එක තමයි ඩෙමෝ ට්‍රේඩින්. ඔයාලා මේ බැක් ටෙස්ට් කරපු ස්ට්‍රැටජි එක ඒ විදිහටම අඩුම මාස දෙකක්වත් ඩෙමෝ ට්‍රේඩින් කරන්න ඕන. ඔයාලා හරි විදිහට ඩිසිප්ලින් එක ඇතුව ඩෙමෝ ට්‍රේඩින් කරොත් ඔයාලගේ බැක් ටෙස්ටිං රිසල්ට් එකට සමාන රිසල්ට් එකක් එයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ලයිව් ට්‍රේඩින් වලට හොඳ ආත්ම විශ්වාසයකින් යන්න. මේ විදිහට කරොත් මට ගැරන්ටි කරන්න පුළුවන් ඔයාලා කලින් වගේ account පිටින් බ්ලෝ කරගන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම long term ඔයාලා profitable වෙනවාමයි. මතක තියාගන්න ට්‍රේඩින් වල drawdown සිද්ධ වෙනවා. අපිට මේ වගේ තනි රේඛාවකින් අපේ ප්‍රොෆිට් එකට යන්න බෑ. අනිවාර්යයෙන්ම මේ වගේ drawdowns එනවා. ඒක ට්‍රේඩින් විතරක් නෙමෙයි ඕනම බිස්නස් එකකට එහෙම තමයි. ඒ තන්තිමේදී අපි අපේ ප්‍රොෆිට් එකට ගිහින්. හරි. දැන් ඔයාලා දන්නවා ට්‍රේඩින් වල සක්සස් වෙන්න මොනවද කරන්න ඕන කියලා. ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ විදිහට කරනවද නැත්නම් කලින් වගේ ලේසි ක්‍රම හොයන් ගිහින් ලොස්ට් වෙනවද කියලා. ඔයාලට මේකේ ප්‍රශ්න තියෙනවා අපිට මැසේජ් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් ට්‍රේඩින් බිස්නස් එකක් විදිහට බිල්ඩ් කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කතා කරමු. පහළ ලින්ක් එකක් දාලා තියෙනවා අපි කලින් බැක් ටෙස්ට් කරපු ස්ට්‍රැටජි එකක්. ඔයාලට ඒක ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඒ වගේම පැටර්න් ට්‍රේඩින් PDF එකේ තියෙන පැටර්න්ස් ටිකත් ඔයාලට ටෙස්ට් කරලා බලන්න පුළුවන් මේ විදිහට. ඒ ස්ට්‍රැටජි මම ටෙස්ට් කරපු කරන්සි පෙයාර් ටිකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.